ආයිබෝවන් කියලා පිළිගන්න ඔයාලා හැමෝම. අද අපි එකතු වෙලා ඉන්නේ ගිණුම් කරන සමීකරණ පාඩමත් එක්ක. අපි ගිණුම් කරන හැඳින්වීම යටතේ ගනුදෙනු කියන්නේ මොනවද කියලා ඉගෙන ගත්තා. ගනුදෙනු වලදී වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම් කියලා මූලිකාංග පහක් ඇති වෙනවා කියලාත් ඉගෙන ගත්තා. මේ ගිණුම් කරන සමීකරණ පාඩම යටතේ අපි ඒ මූලිකාංග පහ සමීකරණයක් මගින් පෙන්වන්නේ කොහොමද කියලා තමයි ඉගෙන ගන්නේ. අපි මුලින්ම බලමු වත්කම්, වගකීම්, හිමිකම් ව්‍යාපාරය පවත්වාගෙන යාමේදී ව්‍යාපාරයට අවශ්‍ය සම්පත් ලබා ගැනීමේදී ව්‍යාපාර පවත්වාගෙන යාමේදී ව්‍යාපාරයට අවශ්‍ය සම්පත් විවිධාකාරයෙන් ලබා ගැනීම සිදු කරනවා. ඒ අනුව සියලුම සම්පත්තම පෞද්ගලික ධනයෙන් ව්‍යාපාරයට යොදවා ඇති විට සියලු වත්කම් සියලු හිමිකමට සමාන වෙනවා. එතකොට අපිට ගිණුම් කරන සමීකරණය මේ විදිහට පෙන්වන්න පුළුවන්. සියලු සම්පත් අයිතිකරු විසින් පෞද්ගලික යොදනවා නම් වත්කම් සියල්ල හිමිකමට සමානයි. ඒ වගේම තමයි ව්‍යාපාරය විශාල වෙන්න අයිතිකරුන්ට පමණක් ව්‍යාපාරයට සම්පත් සඳහා දායකත්වය ලබා දෙන්න බැරි වෙනවා. එතකොට අපි බාහිර පාර්ශ්ව සමග සබඳතා ඇති කරගන්නවා. එතකොට තමයි වගකීම් කියන සංරචකය ඇති වෙන්නේ. එතකොට වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් විදියට අපිට සමීකරණය මගින් පෙන්වන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා ආදායම් වියදම් බලපෑම් කරන්නේ හිමිකමට. ඒ නිසා මේ ආකාරයටද සමීකරණය පෙන්වන්න පුළුවන්. අපි එහෙනම් සමීකරණ පාඩම අපේ පසුගිය විභාග ප්‍රශ්න හා අනුමාන ප්‍රශ්න යටතේ සාකච්ඡා කරමු. අපි මුලින්ම 2015 ඕ ලෙවල් ප්‍රශ්නෙන් ආරම්භ කරමු. 21 වෙනි ප්‍රශ්නේ. ව්‍යාපාරයේ කඩකොලේ වියදම රුපියල් 8000ක් මුදලින් ගෙවීම. මූලික ගිණුම් කරන සමීකරණයට බලපාන ආකාරය නිවැරදිව දැක්වෙන පිළිතුර තෝරන්න. අපි දන්නා මූලික ගිණුම් කරන සමීකරණය කියන්නේ වත්කම් සමානයි හිමිකම ධන වගකීම්. ව්‍යාපාරයේ කඩකොලේ වියදම. කඩකොලේ වියදම්. වියදම් කියන්නේ හිමිකමට බලපාන සංරචකයක්. වියදම් මගින් හිමිකම අඩු වෙනවා. එතකොට ආයිබෝවන් කියලා පිළිගන්න ඔයාලා හැමෝම. අද අපි එකතු වෙලා ඉන්නේ ගිණුම් කරන සමීකරණ පාඩමත් එක්ක. අපි ගිණුම් කරන හැඳින්වීම යටතේ ගනුදෙනු කියන්නේ මොනවද කියලා ඉගෙන ගත්තා. ඒ ගනුදෙනු වලදී වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම් කියලා ගිණුම් කරන මූලිකාංග පහක් පැන නගිනවා කියලාත් ඉගෙන ගත්තා. ඒ අනුව ගිණුම් කරන සමීකරණ යටතේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ ඒ මූලිකාංග පහ ගිණුම් කරන සමීකරණයක් මගින් පෙන්වන ආකාරයයි. ව්‍යාපාර පවත්වාගෙන යාමේදී ව්‍යාපාරයට අවශ්‍ය සම්පත් විවිධාකාරයෙන් ලබා ගැනීම සිදු කරනවා. සියලුම සම්පත් තම පෞද්ගලික ධනයෙන් ව්‍යාපාරයට යොදවා ඇති විට සියලු වත්කම් හිමිකමට සමාන වෙනවා. එතකොට අපිට එය සමීකරණයක් මගින් මේ ආකාරයට පෙන්වන්න පුළුවන්. වත්කම් සමානයි හිමිකම. නමුත් ව්‍යාපාරයේ විශාල වෙන්න අපිට තනි පුද්ගලයෙකුට ව්‍යාපාරයට සම්පත් වලට දායකත්වය නමුත් ව්‍යාපාරය විශාල වෙන්න අයිතිකරුට පමණ සම්පත් සඳහා දායකත්වය ලබා දෙන්න නොහැකි වෙනවා. ඒක හින්දා බාහිර පාර්ශ්ව සමග බැඳීම් ඇති කරගන්නවා. එවිට වගකීම් කියන මූලිකාංගය ඇති වෙනවා. එතකොට වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියන මූලික සමීකරණය ලබා ගන්න පුළුවන්. අපි දන්නවා ආදායම් සහ වියදම් බලපෑම් කරන්නේ හිමිකමට. ආදායම් මගින් හිමිකම වැඩි වෙනවා, වියදම් මගින් හිමිකම අඩු වෙනවා. එතකොට S මූලිකාංග දෙකත් යොදලා අපිට මේ ආකාරයට සමීකරණය පෙන්වන්න පුළුවන්.
අපි එහෙනම් MCQ ප්‍රශ්න හරහා අපේ මේ ගිණුම් කරන සමීකරණය හැසිරෙන්නේ කොහොමද? ඒ වගේ ගැටලු විසඳන්නේ කොහොමද කියලා අපි බලමු. මුලින්ම 2015 දෙසැම්බර් 21 වන ප්‍රශ්නය. ව්‍යාපාරයේ කඩකුලේ වියදම රුපියල් 8,000ක් මුදලින් ගෙවීම. මූලික ගිණුම් කරන සමීකරණයට බලපාන ආකාරය නිවැරදිව දැක්වෙන පිළිතුර තෝරන්න. වත්කම් සමානයි හිමිකම ධන වගකීම්. ව්‍යාපාරයේ කඩකුලී වියදම් කියන්නේ වියදමක්. එතකොට හිමිකම රුපියල් 8,000කින් අඩු වෙන්න ඕන. ඒ වගේම වියදම් කරලා තියෙන්නේ මුදලින් නිසා මුදල් කියන වත්කමත් 8,000කින් අඩු වෙනවා. හිමිකම කියන වත්කම 8,000කින් අඩු වෙනවා. මුදල් කියන වත්කම 8,000කින් අඩු වෙනවා. ගිණුම් කරන සමීකරණය සමානයි. වගකීම් කිසිම දෙයක් වෙනස් වන්නේ නැහැ. එතකොට නිවැරදි පිළිතුර තමයි වත්කම් ඍණ 8,000යි හිමිකම ඍණ 8,000යි. දෙවැනි පිළිතුර 2016 17 වෙනි ගණන. ගනුදෙනුවක් ගිණුම් කරන සමීකරණයට බලපාන ආකාරයේ පහත දැක්වේ. වත්කම් ධන සමානයි හිමිකම ධන වගකීම්. වත්කම් ඍණ 15,000යි වගකීම් ඍණ 15,000යි. ඒ කියන්නේ මෙම ගනුදෙනුවේදී වත්කම් හා වගකීම් කියන සංරචක දෙකේම අඩුවීමක් දක්නට ලැබෙනවා. අපි එක් ගනුදෙනුව ඔස්සේ කොහොමද අපේ ගිණුම් කරන සමීකරණයට බලපාලා තියෙන්නේ කියලා වෙන වෙනම බලමු. සුනිමල්ගෙන් රුපියල් 15,000ක බඩු තොගයක් ණයට ගැනීම. බඩු තොගයක් ලබාගෙන තියෙන නිසා තොග කියන වත්කම 15,000කින් වැඩි වෙනවා. ඒ ණයට ලබාගෙන තියෙන හින්දා ණය හිමියෝ කියන වගකීම 15,000කින් වැඩි වෙනවා. නමුත් මෙතනදී සිදුවෙලා තියෙන්නේ වත්කම් වගකීම් කියන සංරච දෙකේම වැඩිවීමක්. එම නිසා එය නිවැරදි පිළිතුර නොවේ. දෙවැනි පිළිතුර. ණය හිමියෙක් වූ පියල්ට රුපියල් 15,000ක් මුදලින් ගෙවීම. ණය හිමි කියන පියල්ගේ ගිණුමෙන් රුපියල් 15,000ක් අඩු වෙනවා. අපේ මුදල් කියන වත්කමත් රුපියල් 15,000කින් අඩු වෙනවා. ඒ ගිණුම් කරන සමීකරණය ඔස්සේ මෙසේ පෙන්වන්න පුළුවන්. එතකොට වත්කම් වගකීම් කියන සංරචක දෙකෙහිම 15,000 බැගින් අඩු වෙලා තියෙනවා. හිමිකමට කිසිදු බලපෑමක් වෙලා නැහැ. මේ නිවැරදි පිළිතුර ලෙස අපිට බාර ගන්න පුළුවන්. මෙහි තියෙන්නේ වත්කම් 15,000කින් අඩු වෙලා වගකීම් 15,000කින් අඩු වෙලා. එවිට නිවැරදි පිළිතුර තමයි දෙවෙනි පිළිතුර. නමුත් අපි තුන්වැනි හා හතරවෙනි ගනුදෙනු පිළිබඳව සලකා බලමු. කඩකුලිය රුපියල් 15,000ක් මුදලින් ගෙවීම. කඩකුලිය කියන්නේ වියදමක්. වියදම් හිමිකමට බලපානවා. මුදල් වලින් ගෙවලා තියෙන නිසා මුදල් කියන වත්කමත් රුපියල් 15,000කින් අඩු වෙලා තියෙනවා. එතකොට මේ ගනුදෙනුවෙන් වත්කම් හිමිකම් කියන සංරචක දෙකෙහි අඩුවීමක් දක්නට ලැබෙනවා. හතරවෙනි පිළිතුර. අයිතිකරු රුපියල් 15,000ක් පෞද්ගලික ප්‍රයෝජනයට ගැනීම. අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනයට ව්‍යාපාරික දේවල් ගැනීමේදී එතන ගැනිලි කියන සංරචකය තිබෙනවා. එතකොට මුදල් කියන වත්කම් 15,000ක් අඩු වෙලා ගැනිලි 15,000ක් හිමිකමෙන් අඩු වෙනවා. එයත් බලපාලා තියෙන්නේ වත්කම් හිමිකම් කියන මූලිකාංග වලට. එසේනම් 17 වෙනි ප්‍රශ්නේ නිවැරදි පිළිතුර තමයි දෙවෙනි පිළිතුර. 2017 දෙසැම්බර් 17 වෙනි ප්‍රශ්නය. පහත දැක්වෙන්නේ ව්‍යාපාරයක සිදු වූ ගනුදෙනුවකි. රුපියල් 50,000ක් වූ බඩු තොගයක් අත්පිට මුදලට ගැනීම. මෙම ගනුදෙනුව නිසා ව්‍යාපාරයේ වත්කම් පමණක් වෙනස් වේ. වත්කම් හා වගකීම් පමණක් වෙනස් වේ. වගකීම් පමණක් වෙනස් වේ. වත්කම් වගකීම් හා හිමිකම් යන සියල්ලම වෙනස් වේ. අපි මෙම ගනුදෙනුව සමීකරණයට දාලා බලමු. රුපියල් 50,000ක වූ බඩු තොගයක් අත්පිට මුදලට ගැනීම. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. තොගේ කියන වත්කම රුපියල් 50,000කින් වැඩි වෙනවා. තොගේ අත්පිට මුදලට අරන් තියෙන නිසා මුදල් කියන වත්කම 50,000කින් අඩු වෙනවා. එතකොට ගිණුම් කරන්නේ සමීකරණය ශූන්‍ය වෙනවා. හිමිකම් වගකීම් කියන කිසිම සංරචයකට බලපෑමක් සිදුවන්නේ නැහැ. මෙතන සිදු වෙලා තියෙන්නේ වත්කම් පමණක් වෙනස් වීමක්. එහෙනම් නිවැරදි පිළිතුර තමයි වත්කම් පමණක් වෙනස් වේ. පළවෙනි පිළිතුර.
18 වෙනි ගාන. පහත ගනුදෙනු අතුරින් හිමිකමට බලපෑමක් ඇති නොකෙරෙන ගනුදෙනුව තෝරන්න. අපිට මෙහිදී හොයන්න තියෙන්නේ හිමිකමට බලපෑමක් සිදු නොවන ගනුදෙනුව. අපි එක් එක් ගනුදෙනුව සලකා බලමු. පළවෙනි එක. වරිපනම් ගාස්තු රුපියල් 400ක් මුදලින් ගෙවීම. වරිපනම් ගාස්තු කියන්නේ හිමිකම 400කින් අඩු වෙනවා, මුදල් කියන වත්කම 400කින් අඩු වෙනවා. එතනත් හිමිකමට බලපෑමක් සිදු වෙනවා. දෙවැනි පිළිතුර. අමතර ආදායම් රුපියල් 500ක් මුදලින් ලැබීම. ආදායම් බලපාන්නේ හිමිකමට. ආදායම් 500කින් වැඩි වෙනවා, මුදල් කියන වත්කමත් 500කින් වැඩි වෙනවා. එසේනම් එයත් නිවැරදි පිළිතුර නොවේ. අයිතිකරු තම පෞද්ගලික මුදලින් ණය හිමියන්ට රුපියල් 5000ක් ගෙවීම. අයිතිකරු තම පෞද්ගලික මුදලින් ගෙවලා තියෙන විදිහට අමතර ප්‍රාග්ධනය රුපියල් 5000කින් වැඩි වෙනවා. ණය හිමි කියන වගකීම රුපියල් 5000කින් අඩු වෙනවා. එතනත් හිමිකමට බලපෑමක් සිදු වෙලා තියෙනවා. එසේනම් එයත් නෙමේ නිවැරදි පිළිතුර. හතරවෙනි පිළිතුර. රුපියල් 2000ක උපචිත විදුලි ගාස්තු මුදලින් ගෙවීම. උපචිත විදුලි ගාස්තු. සාමාන්‍යයෙන් විදුලි ගාස්තු කියන්නේ අපේ වියදම. නමුත් මේ උපචිතයි. එනම් නිශ්චිත කාලච්ඡේදය ගෙවල නොමැති නිසා එය අපේ වගකීම් විදිහට තමයි පෙන්වන්නේ. එතකොට උපචිත විදුලි ගාස්තු මුදලින් ගෙවීමේදී උපචිත වියදම් කියන වගකීම අඩු වෙලා මුදල් කියන වත්කම අඩු වෙනවා. එතනදී හිමිකමට කිසිදු බලපෑමක් සිදුවන්නේ නැහැ. එම නිසා නිවැරදි පිළිතුර තමයි 4 වෙනි පිළිතුර. ඊළඟ ප්‍රශ්නය 19 වෙනි එක. පහත සඳහන් සිද්ධිය ඇසුරින් ප්‍රශ්න අංක 19ට පිළිතුරු සපයන්න. තිසර ව්‍යාපාරයේ රුපියල් 20000ක් පිරිවැය වූ බඩු තොගයක් ණයට ගන්නා ලදී. එහිදී අඩු කළ වෙළඳ වට්ටම 10%කි. මුදල් ගෙවීමේදී 10%ක මුදල් වට්ටමක්ද හිමි විය. ඉහත සිද්ධියේ සඳහන් ගනුදෙනු තිසර ව්‍යාපාරයේ ගිණුම් කරන සමීකරණය යටතේ දැක් වූ විට වත්කම් වලට වන ශුද්ධ බලපෑම වනුයේ බඩු තොගයක් ණයට ලබාගෙන තියෙන්නේ. බඩු තොගේ පිරිවැය තමා 20000. නමුත් ඒ බඩු තොගේ ඒ ණයට ලබා ගන්න අවස්ථාවේදී වෙළඳ වට්ටමක් ලබා දීලා තියෙනවා. 20000ට 100,000ක් කියන්නේ 2000යි. එතකොට 20000න් 2000ක් අඩු කරාම 18000යි. මිලට අරන් තියෙන්නේ 18000ට. වෙළඳ වට්ටම් කිසිම විටක ගිණුම්ගත කරන්නේ නැහැ. ඒ නිසා අපි තොගේ මිලදී ගැනීමේදී 18000ක් වත්කම වැඩි වෙලා ණය හිමියෝ කියන වගකීම 18000කින් වැඩි වෙනවා. අපෙන් අහන්නේ ශුද්ධ බලපෑම. ඒ ණයටගත් බඩු තොගය නිසා ණය හිමියෝ 18000ක් ඇති වෙනවා. එතකොට ඒ ණය හිමියන් නිදහස් කිරීමේදී නැවතත් 110ක මුදල් වට්ටමක් හිමි වෙනවා. එතකොට 110ක මුදල් වට්ටමක් කියන්නේ 18000ට 10%ක් 1800යි. අපි ගෙවලා තියෙන මුදල තමා 16200යි. එතකොට ණය හිමියන්ට මුදල් ගෙවලා තියෙන්නේ 16200යි. ණය හිමියෝ 18000කින් අඩු වෙනවා. එතන අපිට 1800ක ලද වට්ටමක් දක්නට පුළුවන්. එවිට ශුද්ධ බලපෑම තමයි ණය හිමියෝ 18000යි 18000යි ශූන්‍යයි. හිමිකම 1800කින් වැඩි වෙලා තියෙනවා. වත්කම් 1800කින් වැඩි වෙලා තියෙනවා. අවසන් පිළිතුර තමයි 1800කින් වත්කම් වැඩිවීම. ඔබ නිරන්තරයෙන් මතක තබා ගත යුතු වන්නේ වෙළඳ වට්ටම් කිසිම විටෙකත් ගිණුම්ගත නොකරන බවයි. දෙදස් 17 වෙනි ගාන. මූලික ගිණුම් කරන සමීකරණයේ නිවැරදිව දැක්වෙන පිළිතුර තෝරන්න. වත්කම් ධන වගකීම් සමානයි හිමිකම්. වත්කම් ධන හිමිකම් සමානයි වගකීම්. වත්කම් ඍණ වගකීම් සමානයි හිමිකම්. හිමිකම් ඍණ වගකීම් සමානයි වත්කම්. අපි දන්නවා වත්කම් ඍණ වගකීම් සමානයි හිමිකම්. දෙවැනි පිළිතුර තමා නිවැරදි පිළිතුර වෙන්නේ.
වත්කම් සමානයි හිමිකම් දන වගකීම් නිසා. එයා හිමිකම මේ පැත්තට අරන් ගියාම වත්කම් වලින් වගකීම් හඳුනු කරාම තමයි අපිට හිමිකම ලැබෙන්නේ. ඒ නිසා නිවැරදි පිළිතුර දෙවෙනි පිළිතුර. 18. සේවක වැටුප් රුපියල් 8,000ක් ගෙවීම නිසා ව්‍යාපාරයක ගිණුම් කරන සමීකරණයට බලපාන ආකාරය තමයි අපෙන් අහන්නේ. අපි සේවක වැටුප් ගෙවීම ගිණුම් කරන සමීකරණයට දාලා බලමු. මුදල් ගෙවීමක් නිසා මුදල් කියන වත්කම 8,000කින් අඩු වෙනවා. වියදමක් නිසා වැටුප් කියන වියදම හිමිකමෙන් 8,000කින් අඩු වෙනවා. එතකොට එතන සිදු වෙලා තියෙන්නේ වත්කම් හිමිකම් කියන සංරචක දෙකේ 8,000කින් අඩුවීමක්. නිවැරදි පිළිතුර තමයි පළවෙනි පිළිතුර. වත්කම් 8,000කින් අඩුවීම හිමිකම 8,000කින් අඩුවීම. 19 වෙනි ප්‍රශ්නය. කසුන්ගේ ව්‍යාපාරේ 2018යි 1.1 දිනට හිමිකම රුපියල් 1,50,000ක් වූ අතර 2018යි 1.31 දිනට හිමිකම 1,70,000ක් විය. මෙම කාලය තුළ ව්‍යාපාරයේ එක් ගනුදෙනුවක් පමණක් සිදු වූයේ නම් එම ගනුදෙනුව වන්නේ. අපි මුලින්ම බලමු ආරම්භක ශේෂය සහ අවසාන ශේෂය අතර තියෙන ශුද්ධ බලපෑම. හිමිකම අතර වෙනස 20,000යි. එතකොට හිමිකමේ සිදුවෙලා තියෙන 20,000ක වෙනසක් නම් මේ හිමිකම වැඩිවීමට බලපාලා තියෙන ගනුදෙනුව තමයි අපිට තෝරන්න ඕන. පළවෙනි ගනුදෙනුව රුපියල් 1,70,000ක ප්‍රාග්ධනයක් යෙදවීම. ප්‍රාග්ධනයක් යෙදවීම කියන්නේ 1,70,000කින් අමතර ප්‍රාග්ධන යෙදවීමක් සිදු වෙලා තියෙනවා. එතකොට හිමිකම 1,70,000කින් වැඩි වෙනවා. වත්කම් 1,70,000කින් වැඩි වෙනවා. එතනදී වත්කම් හිමිකම් කියන සංරචක දෙකම 1,70,000කින් වැඩි වෙලා තියෙනවා. මෙය නිවැරදි ගනුදෙනුව විදියට අපිට ගන්න බෑ. දෙවෙනි පිළිතුර. අයිතිකරු විසින් රුපියල් 20,000ක භාණ්ඩ පෞද්ගලික ප්‍රයෝජනයට ගැනීම. අයිතිකරු 20,000ක භාණ්ඩ පෞද්ගලික ප්‍රයෝජනයට ගැන අරන් තියෙනවා නම් එතන සිදු වෙලා තියෙන ගැනිලි. ගැනිලි වලින් අපේ හිමිකම 20,000කින් අඩු වෙනවා. තොගය 20,000කින් අඩු වෙනවා. එතකොට මෙතන සිදු වෙලා තියෙන හිමිකමේ අඩුවීම. ඒ වගේම වත්කම් වලත් අඩුවීමක් දක්නට ලැබෙනවා. ඒක නිසා මෙයත් නිවැරදි පිළිතුර නෙමෙයි. තුන්වෙනි පිළිතුර. පිරිවැය රුපියල් 60,000ක් වූ තොගයක් රුපියල් 40,000කට විකිණීම. පිරිවැය වෙලා තියෙන්නේ රුපියල් 60,000යි. ඒ කියන්නේ වත්කම් වලින් තොගය කියන සංරචකයෙන් රුපියල් 60,000ක් අඩු වෙනවා. ඒ අපි පාඩුවක් සහිතව ණයට විකුණලා තියෙන්නේ රුපියල් 40,000කට. එතකොට ණයගැතියෝ කියන වත්කම නැවත රුපියල් 40,000කින් වැඩි වෙනවා. මේ ගනුදෙනුව නිසා අලාභයක්. එහෙනම් අපිට වියදමක් සිදු වෙලා තියෙනවා. හිමිකම 20,000කින් අඩු වෙනවා. මෙතන සිදු වෙලා තියෙන්නේ හිමිකම 20,000කින් අඩුවීමක්. එයත් නිවැරදි පිළිතුර නෙවෙයි. පිරිවැය 40,000ක් වූ තොගයක් රුපියල් 60,000කට අත්පිට විකිණීම. මෙම ගනුදෙනුවේදී තොගයේ පිරිවැය වෙලා තියෙන්නේ රුපියල් 40,000යි. තොග කියන වත්කම රුපියල් 40,000කින් අඩු වෙනවා. ණයට විකුණලා තියෙන නිසා ණයගැතියෝ කියන වත්කම නැවත රුපියල් 60,000කින් වැඩි වෙනවා. මෙතන තියෙනවා අපිට ලාභයක්. එනම් ආදායම රුපියල් 20,000යි. එමගින් හිමිකම 20,000කින් වැඩි වෙනවා. එතකොට අපිට ආරම්භක ශේෂය හා අවසාන ශේෂය අතර තියෙන 20,000ක වෙනසට නිවැරදි පිළිතුර විදියට බාර ගන්න පුළුවන් 4 වෙනි පිළිතුරයි. අපි යමු ඊළඟ ගානට.
20. ශිරාන්ගේ ව්‍යාපාරය 2019-11 එක දිනට ගිණුම් කරන සමීකරණය පහත පරිදි වේ. වත්කම් 25,000යි, හිමිකම් 15,000යි, වගකීම් 10,000යි. 2019-11 දෙවන දින සිදු කරන ලද ගනුදෙනුවක පසු එදිනට ගිණුම් කරන සමීකරණය පහත පරිදි වේ. වත්කම් 21,000යි, හිමිකම් 14,000යි, වගකීම් 7,000යි. 2019-11 දෙවන දින සිදු වූ ගනුදෙනුව කුමක්ද? අපි මුලින් බලමු මේ ගනුදෙනුව නිසා හිමිකම්, වගකීම්, වත්කම් වල සංරචකවල කොතරම් දුරට වෙනස් වීමක් දක්නට ලැබෙනවද කියලා. වත්කම් 4,000කින් අඩු වෙලා, හිමිකම් 1,000කින් අඩු වෙලා, වගකීම් 3,000කින් වැඩි වෙලා. එතකොට අපි නිවැරදි පිළිතුර හොයන්න නම් ඒ ගනුදෙනුව හරහා වත්කම් 4,000කින් අඩු වෙලා තියෙන්න ඕන, හිමිකම 1,000කින් අඩු වෙලා තියෙන්න ඕන, වගකීමුත් 3,000කින් අඩු වෙලා තියෙන්න ඕන. අපි මේ පිළිතුරු හතරෙන් එවන් ගනුදෙනුවක් හොයමු. පළවෙනි ගනුදෙනුව රුපියල් 1000ක වට්ටමකට යටත්ව ණය හිමියෙකුට රුපියල් 4,000ක් ගෙවීම. ණය හිමියාගේ වටිනාකම රුපියල් 4,000යි. අපි ණය හිමියට ලද වට්ටමක් අපිට ලැබිලා තියෙනවා රුපියල් 1000ක. එතකොට මුදල් අපි ගෙවලා තියෙනවා රුපියල් 4,000ක්. අපිට ලද වට්ටමක් ලැබිලා තියෙනවා රුපියල් 1000කින්. ණය හිමියන්ට එතකොට අපි 5,000ක් ගෙවා තියෙනවා. ඒ කියන්නේ මුදල් ලද වට්ටම් දෙකේ එකතුව එක්ක තමයි අපේ ණය හිමියන්ගේ අගය අඩු වෙන්නේ. එතකොට වගකීම් 5,000කින් අඩු වෙනවා, හිමිකම් 1,000කින් වැඩි වෙනවා, වත්කම් 4,000කින් අඩු වෙනවා. මේ නිවැරදි පිළිතුර නෙමෙයි. රුපියල් 1,000ක වට්ටමකට යටත්ව ණයගැතියෙකුගෙන් රුපියල් 4,000ක් ලැබීම. අපි ණයගැතියාට රුපියල් 1,000ක දුන් වට්ටමක් ලබා දීලා තියෙනවා. අපිට මුදල් ලැබෙන්නේ රුපියල් 4,000යි. මුදල් කියන වත්කම 4,000කින් වැඩි වෙනවා. ණයගැතියෝ රුපියල් 5,000කින් අඩු වෙනවා. හිමිකම 1,000කින් අඩු වෙනවා. මෙතන ශුද්ධ බලපෑම් බලන විට රුපියල් 1,000කින් වත්කම් අඩු වෙනවා. ඒ නිසා නිවැරදි පිළිතුර විදියට මෙයත් බාර ගන්න බෑ. තුන්වෙනි ගනුදෙනුව රුපියල් 1,000ක පොලියක් ඇතුළුව රුපියල් 4,000ක බැංකු ණය වාරිකය ගෙවීම. රුපියල් 1,000ක පොලියක් ඇතුළුව රුපියල් 4,000ක බැංකු ණය වාරිකය ගෙවීම. පොලිය තමයි රුපියල් 1,000ක්. එතකොට බැංකු ණය වාරිකය සම්පූර්ණ වශයෙන් රුපියල් 4,000යි. මුදල් කියන වත්කම ගෙවීමේදී රුපියල් 4,000කින් අඩු වෙනවා. එතන පොලිය තියනවා කියනවා රුපියල් 1,000ක්. එම නිසා හිමිකම් යටතේ රුපියල් 1,000ක් අඩු වෙනවා. එතකොට වාරිකයෙන් පොලිය අඩු කරාම බැංකු ණය කොටස වෙන්නේ නිවැරදිව රුපියල් 3,000යි. ණය වාරිකය හැදෙන්නේ ණය කොටස ධන පොලිය. එතකොට බැංකු ණය කියන වගකීම රුපියල් 3,000කින් අඩු වෙනවා. පොලිය මගින් හිමිකම රුපියල් 1,000කින් අඩු වෙනවා. මුදල් ගෙවීමක් නිසා වත්කම් වලින් රුපියල් 4,000ක් අඩු වෙනවා. එතකොට නිවැරදි පිළිතුර තමයි තුන්වෙනි පිළිතුර. අපි හතරවෙනි ගනුදෙනුව සලකා බලමු. ණයටගත් රුපියල් 4,000ක භාණ්ඩ තොගයක් ශිරාන්තම් පෞද්ගලික ප්‍රයෝජනයට ලබා ගැනීම. භාණ්ඩ තොගෙන් ණයට ලබා ගත්තොත් එය දැන් අපේ වත්කමක් වෙලා. රුපියල් 4,000ක භාණ්ඩ තොගයක් පෞද්ගලික ප්‍රයෝජනයට ගැනිලි කියන වියදම ඇති වෙනවා. එතකොට හිමිකමෙන් ගැනීම රුපියල් 4,000ක් අඩු වෙනවා. තොගේ රුපියල් 4,000ක් අඩු වෙනවා. ඒ ගනුදෙනුවෙත් වගකීම් වලට කිසිදු බලපෑමක් සිදු වෙන්නේ නැහැ. නිවැරදි පිළිතුර තමයි තුන්වෙනි පිළිතුර. අපි එහෙනම් අපේ අනුමාන MCQ ප්‍රශ්න වලටත් යමු. වයම් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව දෙවන වාර පරීක්ෂණය 2018 17 වෙනි ගාන. අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනයට රුපියල් 5,000ක් වටිනා භාණ්ඩ රැගෙන යාම ගිණුම් කරන සමීකරණයට වන බලපෑම් වෙනුවෙන් අපි මෙම ගනුදෙනුව ගිණුම් කරන සමීකරණයට දාලා බලමු.
අයිතිකරු තම පෞද්ගලික ප්‍රයෝජනයට ලබා ගැනීමේදී අයිතිකරු තම පෞද්ගලික ප්‍රයෝජන ලබා ගන්න දේවල් අපි හඳුන්වන්නේ ගැනිලි කියලා. එතකොට ගැනිලි මගින් හිමිකම 5000කින් අඩු වෙනවා. තොගේ කියන තොගේ කියන වත්කම රුපියල් 5000කින් අඩු වෙනවා. එතකොට වත්කම් හිමිකම් යන සංරචක දෙකෙහිම අඩුවීමක් දක්නට ලැබෙනවා. එතකොට වත්කම් අඩුවීම හිමිකම අඩුවීම ඒ නිවැරදි පිළිතුර ලෙස බාරගන්න පුළුවන්. නිවැරදි පිළිතුර තමයි 3 වෙනි පිළිතුර. වයම් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෙවන වාර පරීක්ෂණය 2018 වෙනි ගාන. අයිතිකරු තම පෞද්ගලික මුදලින් ණය හිමියන්ට රුපියල් 10000ක් ගෙවීම. මෙම ගනුදෙනුව බලපෑම නිවැරදිව ගිණුම් කරන සමීකරණය තුළ දක්වා ඇති පිළිතුර වන්නේ. අපි මෙම ගනුදෙනුව සමීකරණයට දාලා බලමු. අයිතිකරු තම පෞද්ගලික මුදලින් ණය හිමියන්ට ගෙවීමේදී ණය හිමියෝ කියන වගකීම රුපියල් 10000කින් අඩු වෙනවා. පෞද්ගලික මුදලින් ගෙවීම නිසා අමතර ප්‍රාග්ධනයක් ඇති වෙනවා. එතකොට හිමිකම 10000කින් වැඩි වෙනවා. එනම් හිමිකම 10000කින් වැඩි වෙලා වගකීම් 10000කින් අඩු වෙන්න ඕන. නිවැරදි පිළිතුර තමයි 4 වෙනි පිළිතුර. නිවැරදි පිළිතුර 4 වෙනි පිළිතුර. අපි යමු ඊළඟ ගානට. වයම් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෙවන වාර පරීක්ෂණය 2019 17 වෙනි ගාන. කිසියම් දිනකට ව්‍යාපාරයක ගිණුම් කරන සමීකරණයේ වටිනාකම් පහත දැක්වේ. වත්කම් ලක්ෂයයි, හිමිකම් 75000යි, වගකීම් 25000යි. අයිතිකරු රුපියල් 5000ක් පෞද්ගලික ප්‍රයෝජනයට ගැනීමෙන් පසු ඉහත ගිණුම් කරන සමීකරණයෙහි අගයන් නිවැරදිව දක්වා ඇති පිළිතුර තෝරන්න. අපි මෙම ගනුදෙනුව සමීකරණයට දාලා බලමු. ආරම්භක ශේෂය ලක්ෂයයි, 75000යි, 25000යි. පෞද්ගලික ප්‍රයෝජනයට මුදල් ගැනීමේදී මුදල් කියන වත්කම් 5000කින් අඩු වෙනවා. පෞද්ගලික ප්‍රයෝජනයට ගැනීමක් නිසා හිමිකමෙන් ගැනෙන 5000ක් අඩු වෙනවා. එතකොට ශුද්ධ බලපෑම අවසානයේ වත්කම් 95000යි, හිමිකම් 70000යි, වගකීම් 25000යි. මේ නිවැරදි පිළිතුර එසේ ලබා දීලා තියෙන පිළිතුරු සමීකරණය තමයි දෙවෙනි සමීකරණය. වත්කම් 95000යි, හිමිකම් 70000යි. වගකීම් වලට කිසිදු බලපෑමක් සිදු නොවන නිසා වගකීම් 25000යි. 21 වෙනි ගාන. හර්ෂගේ ව්‍යාපාරයේ 2018යි 12යි 31 දිනින් අවසන් වර්ෂය සඳහා පොත්වලින් උපුටාගත් තොරතුරු කිහිපයක් පහත දැක්වේ. ප්‍රාග්ධනය ලක්ෂ 5යි, විකුණුම් ආදායම් 75000යි, කොමිස් ආදායම් 50000යි, වසරට අදාළ වියදම් 50000යි, ගැනිලි 10000යි. අපෙන් අහන්නේ 2018යි 12යි 31 දිනට හර්ෂගේ හිමිකම. අපි දන්නවා හිමිකමට බලපාන්නේ ආදායම්, වියදම්, ගැනිලි, අමතර ප්‍රාග්ධනය යෙදවීම. අපි බලමු මේ ගාන කොහොමද විසඳන්නේ කියලා. හිමිකම සමානයි ප්‍රාග්ධනය ධන ආදායම් අඩු කිරීම වියදම්. එතකොට අපිට ප්‍රාග්ධනය දීලා තියෙනවා ලක්ෂ 5ක්, ආදායම් දීලා තියෙනවා 75000ක්, වියදම් දීලා තියෙනවා 50000ක්. නැවත ආදායම් දීලා තියෙනවා 50000ක්. එතකොට ආදායම් වලින් වියදම් අඩු කරාම ශුද්ධ බලපෑම තියෙනවා 75000ක වැඩිවීමක්. නමුත් අයිතිකරු රුපියල් 10000ක ගැනිලි සිදු කරලා තියෙන නිසා නැවතත් හිමිකමෙන් 10000ක් අඩු වෙනවා. එතකොට ප්‍රාග්ධනය 4,90,000යි, ආදායම් වියදම් අතර ශුද්ධ බලපෑම 75000යි, දෙකේ එකතුව 5,65,000යි. නිවැරදි පිළිතුර තමයි
දෙවෙනි පිළිතුර. වල්ම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පළමු වාර පරීක්ෂණය 18 ව්‍යාපාරයේ වගකීමක් වැඩිවීමට හේතුවන ගනුදෙනුව තෝරන්න. අපෙන් අහන්නේ වගකීම් වැඩිවීමට හේතුවන ගනුදෙනුව. අප එක් ගනුදෙනුව සමීකරණයට දාලා බලමු. පළවෙනි ගනුදෙනුව රුපියල් 8,000ක භාණ්ඩ තොගයක් රුපියල් 10,000කට ණයට විකිණීම. ණයට විකිණීමක් මගින් ඇතිවෙන්නේ ණය ගැතියෝ. එතකොට තොගය රුපියල් 8,000කින් අඩු වෙනවා, ණය ගැතියෝ 10,000කින් වැඩි වෙනවා. එතන තියෙන වෙනස ලාභයක් විදියට හිමිකම 2,000කින් වැඩි වෙනවා. එතන කිසිදු බලපෑමක් වගකීම් වලට සිදුවන්නේ නැහැ. දෙවෙනි ගනුදෙනුව රුපියල් 12,000ක භාණ්ඩ තොගයක් ණයට ගැනීම. ණයට ගැනීමේදී ණය හිමියෙකු වෙන වගකීම ඇති වෙනවා. භාණ්ඩ තොගයක් නිසා තොග කියන වත්කම 12,000කින් වැඩි වෙනවා. ණය හිමියෝ කියන වගකීම 12,000කින් වැඩි වෙනවා. මෙතන වගකීම් වලට බලපෑමක් සිදු වෙලා තියෙනවා. වගකීම් 12,000කින් වැඩි වෙලා තියෙනවා. තුන්වෙනි ගනුදෙනුව රුපියල් 4,000ක විදුලි බිල ගෙවීම. විදුලි බිල කියන්නේ වියදමක්. විදුලි වියදම් මගින් හිමිකම 4,000කින් අඩු වෙනවා. මුදල් ගෙවීමක් නිසා මුදල් 4,000කින් අඩු වෙනවා. එතනත් වගකීම් වලට කිසිදු බලපෑමක් සිදුවන්නේ නැහැ. හතරවෙනි ගනුදෙනුව රුපියල් 3,000ක් ණය හිමියන්ට ගෙවීම. ණය හිමියන්ට ගෙවීම මගින් ණය හිමියෝ 3,000කින් අඩු වෙනවා. මුදල් වලින් ගෙවීමක් නිසා මුදල් 3,000කින් අඩු වෙනවා. අපෙන් අහන්නේ මෙතන වගකීම් වැඩිවීමට බලපාන ගනුදෙනු. මෙතන හතරවෙනි ගනුදෙනුවේ වගකීම් අඩුවීමක් සිදුවන්නේ. දෙවෙනි පිළිතුර තමයි එම නිසා අපිට නිවැරදි පිළිතුර විදිහට බාර ගන්න පුළුවන් වෙන්නේ. එනම් රුපියල් 12,000ක භාණ්ඩ තොගයක් ණයට ගැනීම. 19 වෙනි ගාන ලක්ෂාන්ගේ ව්‍යාපාරයේ 2020යි 1 දිනට ගිණුම් කරන සමීකරණය පහත දැක්වේ. වත්කම් 1,20,000යි, හිමිකම් 90,000යි, වගකීම් 30,000යි. 2020යි 1 දින රුපියල් 12,000ක බැංකු ණය වාරිකය ගෙවූ අතර එහි ඇතුළත් බැංකු ණය පොලිය 2,000කි. මෙම ගනුදෙනුවෙන් පසු නිවැරදි සමීකරණය දැක්වෙන පිළිතුරු. බැංකු ණය වාරිකයක් කියන්නේ බැංකු ණය කොටස සහ බැංකු පොලිය යන කොටස් දෙකේම එකතුවක්. අපි මේ සමීකරණයට දාලා බලමු. ආරම්භක ශේෂය වත්කම් 1,20,000යි, හිමිකම් 90,000යි, වගකීම් 30,000යි. බැංකු ණය වාරිකයේ මුදල් වලින් සම්පූර්ණ 12,000ක් ගෙවලා තියෙනවා. එහි ඇතුළත් පොලී කොටස තමයි රුපියල් 2,000යි. එමගින් හිමිකම 2,000කින් අඩු වෙනවා. එහි ඇති බැංකු ණය කොටස තමයි 10,000. එතකොට වගකීම් 10,000කින් අඩු වෙනවා. හිමිකම 2,000කින් අඩු වෙනවා. මුදල් කියන වත්කම 2,000කින් අඩු වෙනවා. අවසානයේ සමීකරණය වත්කම් 1,08,000යි, හිමිකම් 88,000යි, වගකීම් 20,000යි. නිවැරදි පිළිතුර තමයි 4 වෙනි පිළිතුර. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව දෙවන වාර පරීක්ෂණය 2018. 17 වෙනි ගාන නිවැරදි ගිණුම් කරන සමීකරණය තෝරන්න. වත්කම් සමානයි හිමිකම් ධන වියදම්. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. හිමිකම් සමානයි වත්කම් ධන ආදායම්. වගකීම් සමානයි හිමිකම් ධන වත්කම්. නිවැරදි පිළිතුර තමයි වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. නිවැරදි පිළිතුර තමයි දෙවෙනි පිළිතුර. 18 වෙනි ගාන නීල් ව්‍යාපාරයේ මුළු වත්කම් රුපියල් ලක්ෂ 8කි. බැංකු ණය රුපියල් ලක්ෂ 2කි. ණය හිමියෝ 50,000කි. නීල් ව්‍යාපාරයේ හිමිකම කොපමණද? අපි මේ දීලා තියෙන දත්තයන් අපේ සමීකරණයට දාලා බලමු. වත්කම් ලක්ෂ 8යි, හිමිකම ලබා දීලා නැහැ. වගකීම් ලක්ෂ 2යි, වගකීම් ලක්ෂ 50යි. මුළු වගකීම් වල එකතුව 2,50,000යි, වත්කම් ලක්ෂ 8යි.
අපි හිමිකම මේ පැත්තට අරන් ගියාම වත්කම් වලින් වගකීම් අඩු කරාට පස්සේ අපිට හිමිකම ලබා ගන්න පුළුවන්. එතකොට නිවැරදි පිළිතුර තමයි 5,50,000යි. ලක්ෂ 5,50,000 දක්නට ලැබෙන්නේ තුන්වෙනි පිළිතුරයි. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පළමු වාර පරීක්ෂණය 2019 වරුණු ව්‍යාපාරයේ 2019 1.31 දිනට පැවති තොරතුරු උපයෝගී කරගෙන අංක 19, 20, 21 හා 22 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. ඉඩම් හා ගොඩනැගිලි ලක්ෂ 6යි, ලීබඩු උපකරණ 50,000යි, තොගය 2,25,000යි, ණය හිමියෝ 75,000යි, බැංකු ණය 50,000යි, අත ඉතිරි මුදල් 20,000යි, බැංකු ශේෂය 60,000යි. අපිට හොයන්න කියලා තියෙන්නේ වරුණු ව්‍යාපාරයේ ප්‍රාග්ධනය වන්නේ වරුණු ව්‍යාපාරයේ මුළු වගකීම් ප්‍රමාණය, බැංකු ණය මුදල් ලබා ගැනීම සඳහා ව්‍යාපාරයේ ව්‍යාපාරයට සිදු බලපෑම වගේ දේවල් තමයි. අපි මේ දීලා තියෙන දත්තයන් අපේ සමීකරණයට දාලා බලමු. එතකොට වත්කම් යටතේ ඉඩම් හා ගොඩනැගිලි ලීබඩු තොගය මුදල් බැංකු ශේෂය එනවා. හිමිකම නැහැ. වගකීම් යටතේ ණය හිමියෝ බැංකු ණය එනවා. එතකොට වගකීම් වල එකතුව 1,25,000යි, වත්කම් වල එකතුව 9,55,000යි. වත්කම් වල එකතුව 9,55,000යි. හිමිකම දන්න අපිට හිමිකම හොයන්න පුළුවන් වත්කම් වලින් වගකීම් අඩු කරලා. අපි දැන් වත්කම් හා වගකීම් යන කොටස් දෙකම දන්න හින්දා ඒ දෙකේ අඩු කරාම එන උත්තරේ තමයි 8,30,000. එතකොට ඒක තමයි අපේ හිමිකම වෙන්නේ. අපෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා වරුණු ව්‍යාපාරයේ ප්‍රාග්ධනය වන්නේ. ප්‍රාග්ධනය සමාන හිමිකම. ඒ නිසා දෙවෙනි උත්තරේ තමයි නිවැරදි උත්තරේ. වරුණු ව්‍යාපාරයේ මුළු වගකීම් ප්‍රමාණය වන්නේ. අපි සමීකරණය දාලා හොයාගත්ත මුළු වගකීම් යටතේ එන්නේ ණය හිමියෝ හා බැංකු ණය. එතකොට මුළු වගකීම් වෙන්නේ 1,25,000යි. එතකොට ඊළඟ උත්තරේ වෙන්නේ 1,25,000යි. නිවැරදි පිළිතුර තමයි 4 වෙනි පිළිතුර. බැංකු ණය මුදල් ලබා ගැනීම නිසා ව්‍යාපාරයට සිදු වූ බලපෑම වන්නේ. බැංකු ණය මුදල් ලබා ගත්තාම වෙන්නේ වගකීම් වැඩි වෙනවා. බැංකු ණය හරහා ලබා ගන්නා මුදල් නිසා වත්කම වැඩි වෙනවා. එතකොට වගකීම් වැඩි වේ, ප්‍රාග්ධනය වැඩි වේ. වත්කම් වැඩි වේ, වගකීම් වැඩි වේ. නිවැරදි පිළිතුර තමයි දෙවෙනි පිළිතුර. ඒ කියන්නේ බැංකු ණය නිසා ඇතිවෙන මුදල් වත්කම වැඩි වෙනවා. බැංකු ණය මගින් නැති වෙන්නේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පළමු වාර පරීක්ෂණය 2019 වරුණු ව්‍යාපාරයේ 2019 1.31 දිනට පැවති තොරතුරු උපයෝගී කරගෙන 19, 20, 21 හා 22 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. අපිට තොරතුරු කිහිපයක් දීලා තියෙනවා. අපිට හොයන්න කියලා තියෙනවා ප්‍රාග්ධනය, මුළු වගකීම් වගේ දේවල්. අපි එහෙනම් මේ දීලා තියෙන තොරතුරු අපේ සමීකරණයට දාලා බලමු. අපේ සමීකරණය තමයි වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. එතකොට ඉඩම් හා ගොඩනැගිලි ලක්ෂ 6, ලීබඩු උපකරණ 50,000, තොගය 2,25,000යි, මුදල් 20,000යි, බැංකු ශේෂය මේ සියලු දේවල් වෙන්නේ අපේ වත්කම් යටතේ. ඒ වගේම ණය හිමියෝ 75,000යි, බැංකු ණය 50,000යි මේ සියලු දේවල් එන්නේ වගකීම් යටතේ. අපිට දීලා තියෙන තොරතුරු යටේ හිමිකම් යටතට වැටෙන කිසිම දෙයක් නැහැ. අපිට ඒ උනාට ප්‍රාග්ධනය හොයන්න කියලා තියෙනවා. අපි මේ දීලා තියෙන දත්තයන් අතරින් ප්‍රාග්ධනය හොයමු. මුළු වත්කම් වල එකතුව අපිට මෙතනින් ලබා ගන්න පුළුවන්. වගකීම් වල එකතුව මෙතනින් ලබා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා අපිට හිමිකම හොයාගන්න පුළුවන් වත්කම් වලින් වගකීම් අඩු කරාට පස්සේ. එතකොට අපිට මේ එන වත්කම් වල එකතුවයි වගකීම් වල එකතුණු අඩු කරාට පස්සේ උත්තරේ එනවා 8,30,000ක් විදියට. එතකොට 19 වෙනි ප්‍රශ්නෙට උත්තරේ තමයි 8,30,000. ඒ කියන්නේ දෙවෙනි උත්තරේ තමයි හරි උත්තරේ වෙන්නේ. වරුණු ව්‍යාපාරයේ මුළු වගකීම් ප්‍රමාණය වන්නේ. මෙතන තියෙන වගකීම් විදිහට ණය හිමියෝ බැංකු ණය කියන කොටස් දෙක. අපි මේ දෙක සමීකරණයට දැම්මා. එතනදී එකතු ආවේ අපිට 1,25,000යි. ඒ කියන්නේ එතනට උත්තරේ වෙන්නේ
4 වෙනි උත්තරේ. 21 වෙනි ප්‍රශ්නය යටතේ අහලා තිනවා අපෙන් බැංකු ණය මුදල් ලබා ගැනීම නිසා ව්‍යාපාරයට සිදු වූ බලපෑම වන්නේ. ඔයගොල්ලෝ දන්නවා බැංකු ණය මුදල් ලබා ගත්තාම බැංකු ණය කියන වගකීම වැඩි වෙනවා. බැංකු ණය හරහා ලැබෙන මුදල් කියන වත්කම මගින් අපේ වත්කම් ප්‍රමාණය වැඩි වෙනවා. ඒතකොට නිවැරදි පිළිතුර තමයි අපේ වත්කම් වැඩි වෙනවා, වගකීම් වැඩි වෙනවා. දෙවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. 22. ඉහත තොරතුරු වලට අදාළ ගිණුම් කරන සමීකරණය නිවැරදිව දක්වන්න. ඒ කියන්නේ සියලුම தත්ත්වයන් සමීකරණයට දැම්මට පස්සේ එන නිවැරදි පිළිතුර තමයි අපෙන් අහන්නේ. අපි දැන් මෙතන වත්කම් එකතු කරලා තියෙනවා, වගකීම් එකතු කරලා තියෙනවා, අපි හිමිකම හොයාගත්තා. එතකොට නිවැරදිම පිළිතුර වෙන්නේ 9,55,000 සමානයි 8,30,000 එකතු කිරීම 1,25,000. නිවැරදි පිළිතුරේ තමයි ඒකට වෙන්නේ 4 වෙනි පිළිතුර. 4 වෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර විදිහට එන්නේ. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව අර්ධ වාර්ෂික පරීක්ෂණය 2019. 18 වෙනි ප්‍රශ්නය. ණය හිමියන්ට ගෙවිය යුතු 15,000 ව්‍යාපාරයේ හිමිකරු විසින් තම පෞද්ගලික මුදලින් ගෙවූ විට අපි දන්නවා ව්‍යාපාරයේ අයිතිකරු තම පෞද්ගලික මුදලින් යම් කිසි දෙයක් කරනකොට එතන අමතර ඉදු ප්‍රාග්ධනයක් ඇති වෙනවා. එතකොට ඔහු ගෙවලා තියෙන්නේ ණය හිමියන්ට. ණය හිමියන්ට ගෙවුවාම ණය හිමි කියන වගකීම අඩු වෙලා හිමිකම් අමතර ප්‍රාග්ධනයේ මගින් හිමිකම අපේ වැඩි වෙනවා. ඒතකොට නිවැරදි පිළිතුර තමයි 4 වෙනි පිළිතුර. ඒ කියන්නේ ව්‍යාපාරයේ හිමිකම් වල වැඩිවීමක් හා වගකීම් වල අඩුවීමක් සිදුවේ. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. පහත සඳහන් තොරතුරු සැලකිල්ලට ගනිමින් 21 සිට 23 දක්වා පිළිතුරු සපයන්න. 2019යි 6යි එක දිනට කල්පනී ව්‍යාපාරයේ තොරතුරු වලින් සමහරක් පහත දැක්කේ. යන්ත්‍ර උපකරණ 1,50,000යි, වෙළඳ තොග 30,000යි, මුදල් 60,000යි, ණය හිමියෝ 40,000යි. 2019 6යි 7න් අවසන් වූ සතිය තුල සිදු වූ ගනුදෙනු පහත දැක්වේ. ඒ විකිණීම සඳහා 15,000 භාණ්ඩ තොගයක් තාරාගෙන් ණයට ලබා ගැනීම. මේ ණය හිමියන්ට 1000කට ණය මේදී 10%ක වට්ටමක් ලැබීම. යන්ත්‍ර උපකරණ වලින් 33,000ක ප්‍රමාණයක් ඡය වීම. දී රුපියල් 12,000ක පිරියැව වූ භාණ්ඩ තොගයක් රුපියල් 20,000කට විකිණීම. අපෙන් අහන්නේ ව්‍යාපාරයේ හිමිකම් වැඩිවීමට බලපාන ගනුදෙනු වන්නේ. අපි ගණන් හදන්න කලින් මේ අපිට දීලා තියෙන ආරම්භක ශේෂයන් සහ ABC කියන ගනුදෙනු අපේ සමීකරණයට දාමු. එතකොට අපිට අනිකුත් අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර ගන්න පුළුවන්. අපිට ආරම්භක ශේෂයන් මේ විදිහට දාගන්න පුළුවන්. 6 එක දිනට වත්කම් යටතේ එන දේවල් ටික හිමිකම වගකීම්. වත්කම් යටතේ එන්නේ මොනවද කියලා බලමු. යන්ත්‍ර උපකරණ, වෙළඳ තොග, මුදල් ඒ තුන අපේ වත්කම් විදිහටත් ණය හිමියෝ 40,000ක් විදිහටත් දක්වන්න පුළුවන්. මෙතන අපිට හිමිකම කියන දේ වෙනම දීලා නැහැ. අපිට හිමිකම හොයාගන්න පුළුවන්. මෙතන වත්කම 2,40,000ක් වෙනවා. වගකීම් 40,000ක් වෙනවා නම් මෙතෙන්ට එන්න ඕන 2,40,000න් 40,000ක් අඩු කරාම 2,02,යි. එතකොට හිමිකම තමයි 2,02 විදිහට අපිට ගන්න පුළුවන්. අපි එහෙනම් එක් එක් ගනුදෙනු සලකා බලමු. ඒ විකිණීම සඳහා 15,000ක භාණ්ඩ තොගයක් තාරාගෙන් ණයට ලබා ගැනීම. විකිණීම සඳහා භාණ්ඩ තොගයක් ලබා ගන්නකොට ඒක අපේ බඩු තොගයක් වෙනවා. ණයට ලබාගෙන තියෙන නිසා අපිට ණය හිමියෝ කියන දේ ඇති වෙනවා. එතකොට සමීකරණයෙන් දක්වද්දී වත්කම් යටතේ තොගය 15,000කින් වැඩි වෙනවා. වගකීම් යටතේ ණය හිමියෝ 15,000කින් වැඩි වෙනවා. මේ ගනුදෙනුව ණය හිමියන්ට රුපියල් 2,000කට ණය ගෙවීමේදී 10%ක වට්ටමක් ලැබීම. ණය හිමියන්ට රුපියල් 2,000කට ණය ගෙවීමේදී 10%ක වට්ටමක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ ණය හිමියෝ රුපියල් 2,000යි. අපිට ණය හිමියෝ රුපියල් 2,000 අඩු කරන්න පුළුවන් වගකීම් යටතේ. 10%ක වට්ටමක් ලැබෙනවා කියන්නේ ණය හිමියන්ට 2,000ට 10% කියන්නේ 200යි. එතකොට ලද්ද වට්ටමක් අපිට හම්බ වෙනවා 200ක්. ලද්ද වට්ටම කියන්නේ අපේ ආදායමක්. ආදායමින්ද හිමිකම වැඩි වෙනවා 200කින්. අපි එතකොට අපිට ණය හිමියෝ 2,000යි, ලද්ද වට්ටම 200යි. ණය හිමියන්ගෙන් ලද්ද වට්ටම අඩු කරාම 1,800ක් තමයි අපි ගෙවලා තියෙන්නේ. ඒක වත්කම් යටතේ අපිට 1,800ක් අඩු කරන්න පුළුවන්.
C ගනුදෙනුව තමයි යන්ත්‍ර උපකරණ වලින් රුපියල් 3000ක ප්‍රමාණයක් ෂෙයා කිරීම. අපේ ෂෙයා කියන්නේ අපේ ආයතන තුලින් බලන විට වියදමක්. ඒ කියන්නේ අපේ යන්ත්‍ර උපකරණ වල අගය අඩු වෙනවා. එතකොට අපේ වත්කම් වලින් 3000ක් අඩු වෙනවා. හිමිකමෙන් 3000ක් අඩු වෙනවා. D රුපියල් 12000ක පිරිවැව් භාණ්ඩ තොගයක් 20000කට විකිණීම. තොගේ කියන්නේ අපේ වත්කමත්. තොගේ පිරිවැය වෙලා තියෙන්නේ අපි මෙතන 12000යි. එතකොට අපි වත්කම් යටතේ තොගේ 12000කින් අඩු වෙනවා. නමුත් අපි මේක විකුණලා තියෙන රුපියල් 20000කට. එතකොට අපිට නැවතත් මුදල් කියන වත්කම 20000ක යටතේ වැඩි කරන්න පුළුවන්. මෙතන මේ දෙක අතර වෙනස අපිට 8000ක් දක්වන්න ලැබෙනවා. ඒ 8000 කියන්නේ අපේ ලාභය. එතකොට හිමිකම 8000කින් වැඩි වෙනවා. අපිට අන්තිමට පුළුවන් මේ සියලු දේවල් සමීකරණය යෙදුවට පස්සේ සමීකරණය බැලන්ස් කරන්න. ඔයගොල්ලෝ දන්නවා සමීකරණ හැම වෙලෙම සමාන වෙන්න ඕන නිසා මේ හිමිකම් හා වගකීම් කියන ඒවා එකතුව වත්කමට සමාන වෙන්න ඕන කියලා. අපි එහෙනම් ප්‍රශ්න වලට යමු. ව්‍යාපාරයේ හිමිකම් වැඩි වීමට බලපාන ගනුදෙනුව වන්නේ මේ ABCD කියන හතරෙන් ව්‍යාපාරයේ හිමිකම වැඩි වීමට පමණක් බලපාන ගනුදෙනුව. අපි A හිමිකමට බලපාන්නේ නැහැ. B හිමිකමට බලපානවා. හිමිකම වැඩි වෙලා තියෙනවා. C හිමිකමට බලපාලා තියෙනවා. නමුත් හිමිකම අඩු වීමට තමයි ගනුදෙනුව බලපාලා තියෙන්නේ. D කිසිම ආකාරයෙන් හිමිකමට බලපෑමක් කරලා නැහැ. D අපිට ලාභයක් ඇති වෙලා තියෙනවා. එමගින් 8000ක් හිමිකම වැඩි වෙලා තියෙනවා. එතකොට B හා D කියන පිළිතුරු තමයි නිවැරදි පිළිතුරු විදිහට බාර ගන්න පුළුවන්. ඒ කියන්නේ තුන්වෙනි පිළිතුර තමයි මේකේ නිවැරදිම පිළිතුර වෙන්නේ. 2019 6 1 දිනට ව්‍යාපාරයේ ප්‍රාග්ධනය 6 1 කියන්නේ ආරම්භක ශේෂය. එතකොට අපි කියව මෙතන අපිට හිමිකම හොයාගන්න පුළුවන් වත්කම් වලින් වගකීම් අඩු කරලා කියලා අපි ඒක මුලින්දම ලියාගත්තා. එතකොට හිමිකම වෙන්නේ ආරම්භයේදී ලක්ෂ 2යි. එතකොට නිවැරදි පිළිතුර තමයි දෙවෙනි පිළිතුර. A B C හා D යන ගනුදෙනු බලපෑමින් පසු ව්‍යාපාරයේ වත්කම් හිමිකම් වගකීම් වල අගයන් වෙනුයි. අපි මේ සියලු දත්තයන් දානකොට අපි සමීකරණය අන්තිමට බැලන්ස් කරා. එතකොට අපිට මේ අගයන් ආවා. එතකොට වත්කම් යටතේ 258200යි හිමිකම 255200යි වගකීම් 53000යි. අපි බලමු මේ කියන විදිහට උත්තරයක් අපේ ගානේ තියනවාද කියලා. 258200යි 255200යි 53000යි. නිවැරදි පිළිතුර තමයි පළවෙනි පිළිතුර. 24 2019 6යි 30 අවසන් වූ මාස 3 තුළ ව්‍යාපාරයේ හිමිකම් රුපියල් 8000ද වගකීම් 3000ක්ද වැඩි වී ඇත. වී ඇතනම් 1 ව්‍යාපාරයේ වත්කම් වල කිසිදු වෙනසක් වී නැත. ව්‍යාපාරයේ වත්කම් 5000කින් වැඩි වී ඇත. ව්‍යාපාරයේ වත්කම් රුපියල් 8000කින් වැඩි වී ඇත. ව්‍යාපාරයේ වත්කම් 11000කින් වැඩි වී ඇත. එතකොට අපිට කියලා තියෙන්නේ ව්‍යාපාර හිමිකම 8000කින් වැඩි වෙලා තිනවා. වගකීම 3000කින් අඩු වෙලා තිනවා. අපිට ඒ සමීකරණයට දාන්න පුළුවන් ව්‍යාපාරයේ හිමිකම 8000කින් වැඩි වෙලා වගකීම් 3000කිනුත් වැඩි වෙලා තිනවා. එතකොට වත්කම් සමානයි හිමිකම් දන වගකීම්. හිමිකම් හා වගකීම් දෙකම වැඩි වුණාම ඒ සමීකරණයේ පැත්තෙන් 11000ක් වැඩි වෙලා තියෙනවා. එතකොට හිමිකම් හා වගකීම් දෙකම සමාන වෙන්නේ වත්කම් වලට. එතකොට අපිට පිළිතුර විදිහට ගන්න පුළුවන් ව්‍යාපාරයේ වත්කම් රුපියල් 11000කින් වැඩි වෙලා තියෙනවා. මේ ආකාරයට ව්‍යාපාරයේ වත්කම් 11000කින් වැඩි වෙලා තියෙනවා. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ පළමු වාර පරීක්ෂණයේ 2019 මාර්තු 18 වෙනි ප්‍රශ්නය යටතේ තමයි සමීකරණ ගණනක් ඇවිල්ලා තියෙන්නේ. පහත දැක්වෙන ගනුදෙනු අතුරින් වත්කම් හා හිමිකම් අඩුවීමට බලපාන ගනුදෙනුව වන්නේ. පහත දැක්වෙන ගනුදෙනු අතුරින් වත්කම් හා හිමිකම් අඩුවීමට බලපාන ගනුදෙනු. ඒ කියන්නේ අපි පිළිතුර විදිහට හොයන්න ඕන වත්කමත් හිමිකමත් දෙකම අඩුවීමට බලපාන ගනුදෙනු. අපි මේ 1 2 3 4 කියන ගනුදෙනු සියල්ලම අපේ සමීකරණයට දාලා බලමු. පළවෙනි එක තමයි ව්‍යාපාරයේ ප්‍රයෝජනීය සඳහා
රුපියල් 10000ක ලී බඩු මිලදී ගැනීම. ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා රුපියල් 1000කට ලී බඩු මිලදී ගන්න තියෙනවා නම් එතන සිදු වෙලා තියෙන නැවත විකිණීමට ලබා ගැනීමක් නෙමෙයි. ඒක හින්දා ඒක අපේ ලී බඩු කියන වත්කම යටතේ තමයි පෙන්වන්න පුළුවන්. එතකොට ලී බඩු කියන වත්කම 10000කින් වැඩි වෙනවා. අපි ඒක අරන් තියෙන අත්පිට මුදලට නිසා අපි මුදල් කියන වත්කම නැවත 10000කින් අඩු වෙනවා. අපි බලමු දෙවෙනි ගනුදෙනුව. ණය හිමියන්ට රුපියල් 20000ක් ගෙවීම. ණය හිමියන්ට රුපියල් 20000ක් මුදල් වලින් ගෙවුවාම මුදල් කියන වත්කම අඩු වෙනවා. ණය හිමි කියන වගකීම අඩු වෙනවා. මෙතනත් කිසිම ආකාරයක හිමිකමට බලපෑමක් සිදු වෙලා නැහැ. තුන්වෙනි පිළිතුර රක්ෂණ ගාස්තු රුපියල් 6000ක් ගෙවීම. අපි දන්නවා වියදම් වලින් අපේ හිමිකම අඩු වෙනවා කියලා. එතකොට රක්ෂණ ගාස්තු ගෙවීම හරහා රුපියල් 6000ක් අපේ මුදල් කියන වත්කම අඩු වෙනවා. ඒ වගේම වියදමක් නිසා හිමිකම රුපියල් 6000කින් අඩු වෙනවා. මේ ගනුදෙනුවේදී අපේ හිමිකමට බලපෑමක් සිදු වෙලා තියෙනවා. ඒක තමයි නිවැරදි පිළිතුර විදිහට බාර ගන්න පුළුවන් වෙන්නේ. අපි හතරවෙනි ගනුදෙනුව සලකා බලමු. බැංකු ණය වාරිකය රුපියල් 5000ක් ගෙවීම. බැංකු ණය වාරිකය හරහා අපි මුදල් කියන වත්කම් 5000කින් අඩු වෙලා බැංකු ණය කියන එකෙන් රුපියල් 5000ක් අඩු වෙනවා. ඒ කියන්නේ අපේ වගකීම් 5000ක් අඩු වෙනවා. නැවත මුදල් 5000ක් අඩු වෙනවා. මේකෙත් කිසිදු බලපෑමක් හිමිකමට සිදුවන්නේ නැහැ. ඒක නිසා නිවැරදි පිළිතුර තමයි තුන්වෙනි පිළිතුර. අපි 19 වෙනි ගානට යමු. ගනුදෙනුවක් ගිණුම් කරන සමීකරණවල බලපෑ ඇති ආකාරය පහත දැක්කේ. වත්කම් 25000කින් වැඩි වෙලා තියෙනවා. හිමිකමට ඒ ගනුදෙනුවේ කිසිදු බලපෑමක් වෙලා නැහැ. වගකීම් 25000කින් වැඩි වෙලා තියෙනවා. අපෙන් අහන්නේ සමීකරණය මේ විදිහට වෙනස් වෙන්න බලපල් තියෙන ගනුදෙනුව තමයි අපිට තෝරන්න තියෙන්නේ. අපි එක් ගනුදෙනුව අපි සමීකරණයට දාලා බලමු. පළවෙනි ගනුදෙනුව තමයි අයිතිකරු රුපියල් 25000ක් වටිනා යතුරුපැදිය ව්‍යාපාරයට යෙදීම. අයිතිකරු තම පෞද්ගලික යතුරුපැදිය ව්‍යාපාරයට යොදනකොට අමතර ප්‍රාග්ධනයක් විදිහට හිමිකම 25000කින් වැඩි වෙනවා. යතුරුපැදි කියන වත්කම ව්‍යාපාරයේ 25000කින් වැඩි වෙනවා. එතන වගකීමක් වලට කිසිදු බලපෑමක් වෙලා නැහැ. හිමිකම තමයි වැඩි වෙලා තියෙන්නේ. එතකොට නිවැරදි ගනුදෙනුවක් මේ නෙමෙයි. දෙවෙනි එක රුපියල් 25000ක බඩු තොගයක් ණයට විකිණීම. ණයට විකිණීමේදී ණයගැතියෝ කියන වත්කම ඇති වෙනවා. එතකොට තොගේ කියන වත්කම අඩු වෙනවා. එතකොට තොග කියන වත්කම 25000කින් අඩු වෙලා ණයගැතියෝ කියන වත්කම 25000කින් වැඩි වෙනවා. එතන වත්කම් වෙනස් වීම පමණයි තියෙන්නේ. හිමිකම් වගකීම් කියන දෙකේම කිසිදු වෙනසක් නැහැ. එතකොට ඒ ගනුදෙනුවත් නිවැරදි ගනුදෙනුවේ විදිහට ගන්න බෑ. තුන්වෙනි එක සිල්වා සමාගමෙන් රුපියල් 25000ක් වටිනා කිරුම් මිනුම් උපකරණයක් මිලට ගැනීම. සිල්වා සමාගමෙන් රුපියල් 25000ක් වටිනා කිරුම් මිනුම් උපකරණයක් කියන්නේ කිරුම් මිනුම් උපකරණ අපේ වත්කමක් වෙනවා. එතකොට වත්කම් පැත්තේ 25000ක් වැඩි වෙනවා. මෙතන කියලා නෑ අපි අත්පිට මුදලට ණයටද කියලා. නමුත් සිල්වා සමාගමෙන් කියලා සමාගමේ නම දීලා තියෙනවා. ඒතර සාමාන්‍ය ගනුදෙනුවකදී සමාගමෙන් හරි ව්‍යාපාරයක කාගේ හරි නමක් තියෙනවා නම් එතනින් හැංගි වෙන්නේ අපිට ණයට ගත්ත කියලා. ඒතර සිල්වා සමාගමේදී සිල්වා කියන්නේ අපේ ණය හිමියෙක් බවට පත් වෙනවා. අපි ඒගොල්ලන්ට මුදල් ගෙවන්න ඕන. එතකොට වත්කම් 25000කින් වැඩි වෙලා සිල්වා වගේම යටතේ 25000කින් වැඩි වෙනවා. ඒක තමයි නිවැරදි ගනුදෙනුව වෙන්නේ. හිමිකමට මේ ගනුදෙනුව කිසිදු බලපෑමක් වෙලා නැහැ. දෙපැත්තම 25000 වැඩි වෙනවා. ඒතර තුන්වෙනි ගනුදෙනුව තමයි නිවැරදි පිළිතුර. අපි හතරවෙනි පිළිතුර සලකා බලමු. රුපියල් 25000ක් තැන්පත් කර ජංගම ගිණුමක් ආරම්භ කිරීම. ජංගම ගිණුමක් ආරම්භ කරනවා කියන අපේ බැංකු කියන වත්කම වැඩි වෙනවා. නමුත් අපේ තියෙන මුදල් වලින්ම මේ බැංකු ගිණුම ආරම්භ කරලා තියෙන්නේ. ඒතකොට අපේ මුදල් ගිණුමෙන් 25000ක් අඩු වෙලා බැංකු ගිණුමෙන් 25000ක් වැඩි වෙනවා. ඒ ගණන් වත්කම් වලට පමණයි බලපාලා තියෙන්නේ. එතකොට නිවැරදි පිළිතුර තමයි තුන්වෙනි පිළිතුර. ඒ කියන්නේ සිල්වා සමාගමේ රුපියල් 25000ක් වටිනා කිරුම් මිනුම් උපකරණයක් මිලට ගැනීම. අපි යමු 25 වෙනි ගානට. මිහිරි ව්‍යාපාරයේ 2019 1 දිනට ගිණුම් කරන සමීකරණයේ පහත පරිදි විය. වත්කම් 2,50,000යි, හිමිකම් 1,80,000යි, වගකීම් 70,000යි. එතකොට රුපියල් 20000ක් පිරිවැය වූ භාණ්ඩ තොගයක් රුපියල් 25000කට ණයට විකිණීමෙන් පසු ගිණුම් කරන සමීකරණයේ පවතින ආකාරය වෙන්නේ. අපි මේ
ගිණුම් කරන සමීකරණ ලියාගෙන අපිට දීලා තියෙන ගනුදෙනුව අපි අපේ ගිණුම් කරන සමීකරණයට දාලා බලමු. එතකොට අපිට පුළුවන් මේ විදිහට අපේ දීලා තියෙන සමීකරණේ ලියා ගන්න වත්කම් 25000 2,50,000යි වගේ හිමිකම් 1,80,000යි වගකීම් 70,000යි. එතකොට අපිට දීලා තියෙන ගනුදෙනුව තමයි රුපියල් 20,000ක් පිරිවැය භාණ්ඩ තොගයක් 25,000කට ණයට පසු ගිණුම් කරන සමීකරණ. එතකොට අපි භාණ්ඩ විකුණලා තියෙන ණයට විකිණීමේදී අපිට ණය ගැතියෝ කියන වත්කම ඇති වෙනවා. එතකොට ණය ගැතියෝ කියන වත්කම 25,000කින් ඇති වෙනවා. වැඩි වෙනවා. එතකොට තොගේ විකුණලා තියෙන තොගේ පිරිවැය වෙලා තියෙන 20,000. කියන්නේ තොග කියන වත්කම යටතේ පිරිවැයෙන් 20,000ක් අඩු වෙනවා. නමුත් ඒක විකුණලා තියෙන ණයට ණය ගැතියෝ කියන වත්කම 25,000ක් වැඩි වෙනවා. එතකොට මේ දෙක අතර වෙනස 5,000යි. ඒ කියන්නේ අපි ලාභය සහිතව තමයි මේ ගනුදෙනුව සිදු කරලා තින්නේ. ලාභය කියන්නේ අපිට ආදායමක්. එතකොට හිමිකම 5,000කින් වැඩි වෙනවා. එතකොට අවසානයේ සමීකරණය එනවා 2,55,000යි 1,85,000යි 70,000ක් විදිහට තමයි අන්තිමට අවසාන ශේෂයේ විදිහට සමීකරණය දකින්න පුළුවන් වෙන්නේ. එතකොට නිවැරදි පිළිතුර තමයි දෙවෙනි පිළිතුර. 2,55,000යි 1,85,000යි 70,000යි විදිහට තමයි සමීකරණයේ ඒ ගනුදෙනුව මගින් වෙනස් වෙන්නේ. කලාප අධ්‍යාපන කාර්යාලයේ කළුතර මධ්‍ය වාර පරීක්ෂණයේ 2018 වෙනි ප්‍රශ්නේ නිවැරදි ගිණුම් කරන සමීකරණය තෝරන්න. වගකීම් සමානයි වත්කම් ධන හිමිකම් සමානයි වත්කම් ඍණ වගකීම් වත්කම් සමානයි හිමිකම් ඍණ වගකීම් හිමිකම් සමානයි වත්කම් ධන වගකීම්. අපි දන්න සාමාන්‍ය භාවිතයේ තියෙන අපේ වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. එතකොට අපිට පුළුවන් හිමිකම තනි කරගන්න වත්කම් වලින් වගකීම් අඩු කරන්න. එතකොට නිවැරදි පිළිතුර තමයි දෙවෙනි පිළිතුර. 19 වෙනි ප්‍රශ්නේ දර්ශනගේ ව්‍යාපාරයේ 2018යි 1 දිනට ගිණුම් කරන සමීකරණයේ පහත දැක්වේ. වත්කම් 1,75,000යි ප්‍රාග්ධනය 1,50,000යි වගකීම් තියෙනවා 25,000ක්. එතකොට අපෙන් අහලා තියෙන රුපියල් 10,000ක භාණ්ඩ තොගය රුපියල් 15,000කට අලෙවි කිරීමෙන් පසු නිවැරදි ගිණුම් කරන සමීකරණය. අපි කලින් එක වගේම අපේ දීලා තියෙන සමීකරණේ තියෙන දත්තයන් අපිට ලියා ගන්න පුළුවන්. අපිට මේ විදිහට ලියා ගන්න පුළුවන් වත්කම් 1,75,000යි හිමිකම් 1,50,000යි වගකීම් 25,000. අපිට කියලා තියෙන්නේ රුපියල් 10,000කට භාණ්ඩ තොගයක් 15,000කට විකුණලා. ඒ කියන්නේ පිරිවැය වෙලා තියෙන 10,000යි. ඒතකොට තොගේ කියන වත්කම 10,000කින් අඩු වෙනවා. මුදල් කියන වත්කම නැවත 15,000කින් වැඩි වෙනවා. එතකොට මේක විකුණලා තියෙන 5,000ක ලාභයක් සහිතව මේක අත්පිට මුදලට නිසා තමයි අපේ මුදල් කියන වත්කම වැඩි වෙන්නේ. එතකොට අපේ හිමිකම් නැවත 5,000කින් වැඩි වෙනවා. එතකොට අවසාන ශේෂය එනවා අපිට 1,80,000යි 1,55,000යි 25,000යි විදිහට තමයි වගකීම් එන්නේ. එතකොට අපිට උත්තරේ ගන්න පුළුවන් 1,00,000 අපිට උත්තරේ විදිහට ගන්න පුළුවන් 1,80,000යි 1,55,000යි 25,000යි. එතකොට නිවැරදි උත්තරේ තමයි තුන්වෙනි උත්තරේ. අපි පාස් පේපර් වල තිබෙ MCQ ප්‍රශ්න හා අනුමාන ප්‍රශ්න වල තිබෙ MCQ ප්‍රශ්න රාශියක් කතා කරා. එහෙනම් අපි මෙතනින් සමීකරණ පාඩම අවසන් කරමු. ඔයගොල්ලන්ට හොඳට තේරුණා කියලා මම හිතනවා. ස්තුතියි.